මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචිත මලවුන්ගේ අවුරුදුදා. මගේ මේ කතාව අසා නිම කළ විට මා කෙබඳු කෙනෙකු ලෙස ඔබට හැඟී යාදැයි නොදනිමි. මගේ හදවත ඇති සැටියෙන් දුටුවේ මා කළ කී දේ සියල්ලක්ම දැන සිටි මා පියාණන් පමණි. දෙවෙන්දොරා වුවද මැනවින් මා වටහා ගත්තේද කියා මට සැක සිතේ. ඔහු මගේ හදවත දුටුවේ නම් මා මෙසේ හුදකලාව දමා යන්නේ නැත. යළිත් මා වෙත නොඑන්ට යන්නේ නැත. මා දැන් බලා සිටින්නේ මලවුන්ගේ අවුරුදුදා පැමිණෙන තෙක්ය. එදා මා පියාණෝ පෙරළා මෙලොවට එති. මේවර ඔහු රඳවාගත නොහැකි නම් මම ඔහු කැටුව යන්ට සැරසෙන්නෙමි. නකජීමා සොහොනට ඇතුල්වන්ට මා තුළ වූ ආශාව මම මේවර සංසිඳුවා ගන්නෙමි. එපමණකි මට දැන් ශේෂ වී ඇත්තේ. මා දෙවුන්දරෝසන්ට අනේක වාරයක් කියා යැව්වේ නොපමාව එන්ට කියාය. ඒත් ඔහු නොආවේය. දැන් මා පතමින් සිටින්නේ මලවුන්ගේ අවුරුදුදා නොපමාව පැමිණේවා කියාය. මලවුන්ගේ අවුරුදුදා මගේ ආසා නුසුන් කොට එන බව මම දනිමි. මලවුන්ගේ අවුරුදුදා නොපමාව පැමිණතොත්ම පියාණන් මට නොපමාව හමු විය හැකිය. ඉක්මනින්ම නැවත එතොත් මලවුන්ගේ අවුරුදුදා මටත් නැවත එන්ට ඇහැකි. මළගිය ඇත්තන් කැටුවම මා ක්‍රියා කළ සැටි වැරදි දැයි එවිටම පියාණන්ගෙන් මට ඇසිය හැකිය. ඔහු හොඳ කෙනෙකු බව මම දනිමි. දෙවුන්දරවුසන්ද මේ වග නිතර කියයි. ජීවත්ව සිටිද්දී ඔහු දුක් වින්දේ. අනුන් ගැන වරදක් සිතන්නට ඔහු මැලි වූහෙයිනි. ඔහු අකාලයේ මිය ගියේද මේ නිසාමයයි සිතමි. හිදේජි-සන් මගේ සහෝදරයා. ඔහු ගැන මදක්වත් සැලකුවේ නම් ඔහුට එසේ නොවන්නේ යයි මට නොසිතා බැරිය. මා දැනුවත්ව ඔහුගේ ශරීරයෙහි කිසිදු ආබාධයක් නොවීය. ඔහු මලේ. සිතෙහි වූ කාන්සිය නිසායයි මම විශ්වාස කරමි. මගේ මව නැති වූ දා සිට ඔහු බලා කියාගන්ට කෙනෙක් නොසිටියේය. මගේම ගෙදරක් දොරක් නොතිබුණු හෙයින් මටද මේ කටයුත්ත ඉටු කරන්නට ඉඩ පාසුවක් නොලැබිණි. චියෙකෝ-සන් පෑ වෙනස්කම්වලටත් වඩාම පියාගේ සිත පෑරී යන්ට ඇත්තේ අයියාගේ නොසැලකිල්ලෙන්ය. චියෙකෝ-සන් කළ කී දේ නුදුටුවාසේ අයියා කරබාගෙන සිටියේය. තාත්තාගේ සොහොන වඳින්නට අප ගිය වෙලෙහි සල්ලි හම්බ වුණ විටක එය ගලින් බඳින්ට ඕනෑයි ඔහු දෙවුන්දරෝසන් හමුවෙහි කියනු මට ඇසිණි. එහෙත් ඔහු අවංකව එවැනි දෙයක් කරන්නට අදහස් කළේ යැයි මම නොඅදහමි. එබඳු කටයුත්තකට මුදල් වැය කරන්නට ඔහු කිසි කලෙක චියෙකෝ-සන් ඉඩ නොදෙන බව මම දනිමි. ඒ වග ඔහුද දනී. තාත්තාගේ සොහොන ඉදිරිපිට අප සිටින විට මට දුක මෙන් ලැජ්ජාවද දැනුනි. කුමක් වෙතත් දෙවුන්දරෝසන් පිට කෙනෙක් නොවේද? තම බොවී සුසාන භූමියට ඇතුල් වී මදක් දුර ගිය කල තාත්තාගේ සොහොන අසවල් තැන යැයි පෙන්වමින් අප නතර වීමු. දෙවුන්දරෝසන් අඳුන් කුඳුන් වූවාසේ ඒ මේ අත බලනු මම දුටුවෙමි. අවට තුබූ ගලින් සෑදූ සොහොන් අතර ඔහුගේ දෑස දිව්වේය. අක්කා ඉදිරියට ගොස් පස් ගොඩක් මත හඳුන් කූරු සිටවනු දුටු විටය නියම දෙසට ඔහුගේ දෑස් යොමු වූයේ. ඒ පස් ගොඩ තාත්තාගේ අසරණ බවට සලකුණකි. තාත්තා මෙලොව විසුවේ කිසිවෙකුගේ පිළිසරණයක් නැතිවය. දැන් මිය ගොස් වෙසෙන්නේද එම ලෙසය. තම පියා හොඳ කෙනෙකු නිසා මා කෙමෙන් නරක් වූ සැටි දකිමින් ඔහු දුක් වන්ට ඇත. එහෙත් ඔහු මගේ සිත දන්නා හෙයින් මට සමාවනු ඇතැයි සිතමි. නොයෙක් අවස්ථාවන්හිදී
මම ඔහු අමතා ඔහුගේ මඟ පෙන්වීම අයද සිටියෙමි. මා ක්‍රියා කළේ ඔහුගේ සිතැඟිවලට අනුකූලව යයි මම විශ්වාස කළෙමි. ඔහු දෙවොන්දරොස්සන්ට ආදරේය. අප දෙදෙනාගේ දුක සැප අත් බැඳගෙන මතු අනාගතය කරා ගමන් කරන බව ඔහු ඉවකින් මෙන් දත්තාසේ විය. ඒත් ඔහු කිසිවක් මුවින් නොතිබිණීය. එවන්නක් ගැන ඔහු සමග දෙඩීමට තරම් ඒ දවස්වල කරුණු සැලසී තිබුණේ නැත. ඔහු මිය යන මොහොතෙහි ඔහු ගාව මට ඉන්ට ලැබුණේ නම් ඔහුගේ අවසාන හුස්ම සමග වුවද මුවින් කිසිවක් පිටවන්නට තිබිණැයි මට සිතේ. අද දක්වා මම ඒ මොහොත ගැන ලතැවිල්ලෙන් පසුවෙමි. එදා සවස මම යසුදාසං සමග කෝපිහලකට ගියෙමි. ඔහු අපේ කාර්යාලයෙහි වැඩ කරන උසස් නිලධාරියෙක් විය. කීප වරක් ඔහු මට ආරාධනා කළ නමුත් ඒ හැම වතාවෙම මම ප්‍රතික්ෂේප කළෙමි. මා සරණ පාවා ගැනීමේ අදහසක් ඔහුට තිබුණු බව කාර්යාලයේ වෙන අයගෙන් මට දැනගන්නට ලැබුණි. ඔහු මා සමග ඒ ගැන කතා කරන්නට අවස්ථාවක් සොයමින් හුන්නේය. ඔහු කෙරෙහි ස්වල්ප වුවද ප්‍රියමනාප සිතක් මා තුළ නූපන්නේය. ඇත්තෙන්ම ඒ දවස්වල මම ජපන් පිරිමි නුරුස්නා තත්ත්වයකට පැමිණ සිටියෙමි. එහෙයින් මම යසුදාසං කලක් තිස්සේ මඟ හරිමින් හුන්නෙමි. ඔහු මට වඩාත් අප්‍රිය වීමට තවත් හේතුවක් විය. ඔහු වැඩ කරන මේසේ පීටා තිබුණේ මා වාඩි වී ටයිප් ගසන මේසයට ඉදිරිපසින්ය. මා ටයිප් යන්ත්‍රයෙන් හිස ඔසවා බැලූ හැම විටකම පාහේ ඔහුගේ එක එල්ලේ මා දෙස බලාගෙන සිටිනු මට දකිමි. එය මට මහත් හිරිහැරයක් විය. මද නිස්කාල්සුවක් ලබා ගැනීමට වුවද මට කිසිවිටක හිස ඔසවා අන් දෙසක බැලිය නොහැකි විය. මා හිස නැඹුරු කරගෙන වැඩ කරන කල ඔහු මා දෙස බලා සිටින බව මට දැනේ. මගේ වැඩ කටයුතු කෙරෙහි සිත තරයේ රැඳී තිබෙන ඇතැම් විටක මේ බව අමතක වී මම නොදැනුවත්වම හිස ඔසවමි. ඔහුගේ බැල්මට මා යළිත් මෙසේ ගොදුරු වූ කල මට මා කෙරෙහිම කෝපයෙන් නැතිවේ. ඔහු විජ්ජාකාරයෙකුසේ අදෘශ්‍යමාන හූවැටියක් හෙලා ඉන් මගේ හිස බැඳ තබා වෙතට ඇදගත් කලක් මෙන් මට කිසිවක් කර කියාගත නොහැකි වේ. ඉක්බිතිව මා තුළ මහත් ලැජ්ජාවක් හටගනී. ඔහු දෙස නොබලා සිටිය නොහැකියින් මම හිස එසවීමැයි ඔහු සිතන්ට පුළුවන. ඔහුගේ මුහුණෙහි බිලිබිඹු වී තිබෙන බැගෑපත් පෙනුම මගේ අසහනය තවත් වැඩි කරයි. ඔහුට වැඩපළ නැද්දැයි කෑ ගස අසන්ට මට සිත්වේ. මගේ මේසේ මත තිබෙන කිසිවක් රැගෙන ඔහුගේ මූණට දමා ගසන්නට මට සිත්වේ. ඒ දෙවොන්දරොස්සන් කියතෝට ගිය පසු මා අවන්හලට යාම නතර කර කාර්යාලයක වැඩ කරමින් සිටි දවස්වලය. යසුදාසං පිළිබඳ පුවත මම අක්කා සමග කීවෙමි. යසුදාසංගේ වයස අවුරුදු 35ක් පමණ වන්ට ඇත. ඔහුට හොඳ පඩියක්ද ලැබුණ හේයින් ඔහු මා ගැන කිසියම් සැලකිල්ලක් දක්වන්නේ නම් එය අහක දමන්නට එපාය කියා මොමොකෝ-සන් කීවාය. මා ගත කළ ජීවිතය ගැන නිතර කරදරයෙන් සිටි මොමොකෝ අපේ පියා හැමදාම ජීවත් නොවන බව සිහි කටයුතුයයිද ඔහු මේයන්ට පෙර විවාහයක් කරගතහොත් මැනවෙයිද කීවාය. ඇය කී දේ මම සිතට ගත්තිමි. මා වඩාත් බිය වූයේ තාත්තා මලායින් පසු මට ඉන්ටවත් තැනක් හම්බ වේද කියාය. තාත්තා ජීවත්ව සිටිනතුරු චියකෝගේ වෙනස්කම් මට ඉවසාගත නොහැකි වූ සිටි තත්ත්වයක් නොවීය. මා රැට ගෙදර එන විට මට කෑම තබා නැත්නම් තාත්තා ළඟ කඩේකට දුවගෙන ගොස් සරු සොබා පෙට්ටියක් හෝ එවැනි කිසිවක් මට ගෙනවිත් දෙයි. මා අතෙහි මුදල් ඇති වූ විට ඔහු ශුෂී මිහිරි පෙට්ටියක් ගෙනෙයි. බොහෝ විට තමාටද එම වර්ගයේ කෑම පෙට්ටියක් ගෙනවිත් ඔහු මා සමග හිඳගෙන කයි. තාත්තා මාත් රුචියකින් කනු බලාගෙන මම අපමණ සතුටක් විඳිමි. අපේ අභාග්‍යවත් කලදසාව විසින්
අපට මෙවැනි සැනසුම් මොහොතක් ප්‍රබෝධ ප්‍රදානය කිරීම ගැන මම දෙවියන්ට අනේක වාරයක් පින් දෙමි. එහෙත් හදිසියෙන් මගේ පපුව දාගෙන යයි. තාත්තා මේ තරම් අභිරුචියකින් ආහාර බුදින්නේ ඔහුට රෑ කෑම වේල නොලැබුණු නිසාවත්දෝ කියා මා තුළ සැකයක් පහළ වේ. හිදෙජිලා රෑ කෑම ගන්නේ පහ මාරට පමණය. සමහර සවසක තාත්තා සකේ බොන්ට ගොස් මදක් පමා වී එයි. මා පමා වූ විට මට කෑම නොලැබේ නම් ඔහුටද නොයෙක්වර එලෙසම වන්නේ නැද්දැයි මට සිතේ. මොමෙකෝගේ අවවාදයෙන් පසු එක් දිනක් මම යසුදා සංඝයා ආරාධනාව පිළිගෙන ඔහු සමග කෝපි බොන්ට ගියෙමි. මා දුටුදා සිට මා කෙරෙහි පිළිබඳ සිත් ඇති වූ බව කී ඔහු මා සරණ පාවා ගන්නට කැමති බව පැවසුවේය. ඔහු කාර්යාලයේ උසස් නිලධාරියෙකු බවද මා කුඩා සේවිකාවක් බවද මම ඔහුට මතක් කර දුන්නෙමි. ඊට කමක් නැතැයි ඔහු මගෙන් ඉක්මනින් පිළිතුරක් බලාපොරොත්තු වන බවද කීවේය. කෙසේ හෝ හිත හදාගෙන ඔහු සමග විවාහ විය යුතුයයි මම එවෙලේ හිතාගත්තෙමි. එවැනි කෙනෙකු හා සරණ ගියහොත්ම පියාණන්ගේ ජීවිතයේ අවසාන භාගයෙහි ඔහුට කිසියම් සැප පහසුවක් සලසා දීමට මට ඉඩක් ලැබේ. යසුදා සංඝයේ දෙමව්පියන් මියගොස් සිටි හේයින් ඔහු බාල නැගණිය සමග සිය නිවසෙහි විසුවේය. ඇය පාසල් යන ශිෂ්‍යාවක් වූවාය. ඔහුට වෙන නෑදෑයන් නොසිටීම වාසියක් සේ මට හැඟුණි. සැමියාගේ දෙමව්පියන් හෝ නෑසියන් සමග විසීමෙන් ඇතිවන අපමණ දුක් ගැහැට ගැන මම නිතර බියවීමි. තාත්තාටද අප සමග වාසය කළ හැකිය. එහෙත් මේවා ගැන මෙනෙහි කොට හිත හදා ගැනීමට මට කාල වේලා වුමනා විය. යසුදාසන් දැන හැඳින ගත් විට ඔහු කෙරෙහි මා තුළ ඇති වී තිබෙන අරුචිය මගහැරියන්ට පුළුවන් බව මම කල්පනා කළෙමි. ඔහු කඩවසම් සුරූපී පුද්ගලයෙක් නොවිය. ඔහුගේ බෙල්ල නිතරම එක අංශයකට ඇලවී ඇත. ඔහු කතා කරන විට ඇතැම් විට ඔහුගේ මුවින් කෙළ විසිවේ. එහෙත් මම ඒවා ගැන නොසලකන්නට වෑයම් කළෙමි. ඔහුගේ හදවත කරුණාවන්ත නම් එවැනි දෙයින් කින්දැයි මම සිතුවෙමි. ස්වල්ප කාලයක් හිතා බලා ඔහුගේ යෝජනාවට පිළිතුරු දෙන බවට මම යසුදාසන්ට ප්‍රතිඥා දුන්නෙමි. මා එදා සවස ගෙදර යන විට තාත්තා සිහි නැතිව මෙට්ටය මත බාවා සිටියේය. ඔහු පැය ගණනක්ම ආයාසයෙන් හුස්ම ගනිමින් සිටියේය. එහෙත් ඔහු මාරයා සමග සටනකට එළඹුණේ යැයි මට සිතන්නට බැරිය. ඔහු සාදරයෙන් මාරයා පිළිගන්ට ඇත. පැය කිහිපයක් මාරයාට අවසරයක් නොදී සිටියේ මා එනතුරුද. දෙවුන්දරොස්සන් කියතෝ බලා පිටත් වී මාසයක් පමණ ගතවන තුරු ඔහු පිළිබඳ කිසිදු පුවතක් දැනගත නොහැකි විය. පසුව සතියකට දෙවරක් නොවරදවා ඔහුගෙන් ලියුම් ලැබෙන්ට පටන් ගත්තේය. ඔහු යාතින් සිටිනා බව දැන ගැනීමට මට සැනසුමක් වූ නමුත් ඔහු ලියන්ට වීමෙන් මට වූයේ එක්තරා විදිහක කරදරයක්ය. ගෙදරට එවූ ලියුම් නිසා නම් මට කිසිදු කරදරයක් නොවිය. හැම විටම පාහේ මම ඔහුගේ ලියුම් තාත්තාට ඇසෙන්නට කියවෙමි. ඔහු ගැන ආරංචි මම විස්තර වශයෙන් හිදජිටත් චියකොටත් කියමි. ඔහු ගැන ආරංචියක් නොලැබිණි තිබුණු දවස්වල මා තුළ වූ සිතුවිලි තාත්තාගේ මුවින් පිට වූ ආසේ. මොකද දන්නේ නැහැ දෙවුන්දරොස්සන් ලියුමක්වත් එව්වේ නැත්තේ. වැඩපළ හුඟක් ඇති. අලුත් තැනකට ගියාම කරදරත්නේ තාත්තා කියයි. එවිට අපි දෙවුන්දරොස්සන් ගැන නොයෙක් දේ දොඩමු. තාත්තාද මා මෙන් දෙවුන්දරොස්සන් ගැන තාත්තුවාවෙන් සිටිනු දැකීම මට යම් පමණකින්වත් සැනසීමක් ගෙන දෙන්නක් විය. ඒත් කාර්යාලයට ලැබුණු ලියුම් ගැන මා සමග වැඩ කරන සෙසු තරුණියෝ අනවශ්‍ය ප්‍රමාණයේ කුතුහලයක් දක්වන්නට වූහ. මේ කුතුහලයට විශේෂයෙන් හේතු වූයේ ලිපින ඉංග්‍රීසියෙන් ලියා තිබීමය. හිදජි සංඝයේ විදේශික මිතුරෙකුට මා ටයිප් වැඩක් කර දෙන බවක් කියා ඔවුන්ගේ කුතුහලය සංසිඳුවන්නට වෑයම් කළ නමුත් එයින් එය වඩාත් ඇවිස්සුනාසේ විය. ඒ විදේශිකයා කවුද? කින්ද මන්ද කියා
ඔහු නොයෙක් අසන්ට පටන් ගත්තා. බැරි වූ තැනදී මම ඔවුන්ට බැන වැදුණෙමි. කෙනෙකුගේ පුද්ගලික තොරතුරු ඇසීම ජපනුන්ගේ නරක සිරිතක් යයි මම ඔවුන්ට කිව්වෙමි. මගේ යෙහෙළියන් තුල කිසියම් සැකයක් තිබුණි නම් මේ වචන වලින් ඒ තහවුරු වන්නට ඇතැයි මට සිතේ. ඔවුන්ගේ ඇනුම් පදවලින් මට මේ බව පැහැදිලි වුණේ. නොරිකොසන්ට දැන් ජපානු නරක් වෙලා. පිටදේශක්කාරයෝ තමයි හොඳ. නොරිකොසන්ගේ ඇස් වලින් පෙනෙන නිතරම බොහොම දුර දේවල් ගැන කල්පනා කර කර ඉන්නවා වගේ. ජපානයෙන් ඈත දේවල් ගැන යන ආදී වශයෙන් ඔහු යන්නේන ගමන් මට ඇසෙන්ට කියති. ඇත්තෙන්ම ජපනුන් ගැන මා මෙසේ සිතන්ට වූයේ දෙවොන්දරෝසන්ගේ ආශ්‍රව නිසා බව මට වැටහි. ඔහු ජපනුන්ට ඉතා කැමති වුවද ඔවුන්ගේ මෙවැනි දුර්වලකම් ගැන නිතර සඳහන් කරයි. අනතුරුව කාර්යාලයේ තරුණියෝ මගෙන් ප්‍රශ්න ඇසීම නතර කළහ. එහෙත් දෙවොන්දරෝසන්ගෙන් ලියුමක් ලැබුණු විට ඔවුන්ගේ එකියක් ඒ මට ගෙනවිත් දෙන්නේ ආයාසයෙන් බැරෑරුම් වේශයක් ආරූඪ කරගනිමින් මෙන්ය. ඔවුන් තම තමන් අතර විහිළු තහළු දොඩන බව මට මැනවින් තේරේ. ඉංග්‍රීසි ලිපියකින් යුත් ලියුමක් මට ඇවිත් තිබෙන බව ඔවුන් හඬ නගා දැනුම් දෙන්නේ යසුදාසන්ටද ඇසෙන මෙනයි මට සිතේ. කල්යාමේදී දෙවොන්දරෝසන් පිළිබඳ පුවතක් නොලැබෙන තුරු මා සංතාපයක පසුවන්ට වූ නමුත් ඔහුගෙන් ලියුමක් ආවිට එය හැර බලන්ටවත් මට නොසිතේ. ඔහු නොලියනවා නම් මැනවයි මම සිතමි. ඔහුට හදිසියෙන් ටෝකියෝව හැරදා යන්නට සිතුනේ. කුමකටදැයි මට හරි හැටි වටහාගත නොහැකි විය. ඔහු ගියේ තමා පසුපස්සේ ලුහු බැඳගෙන එන යම් භයානක දෙයකට බියෙන් පලා යන ආකාරයෙන්ය. එය කෙබඳු දෙයක්දැයි මට හීනකින්වත් සිතන්ට බැරි විය. ඔහු චිත්‍ර අඳින්න පටන් ගත්තා පමණි. මා දිනපතා ගොස් ඔහුගේ ගෙදරදොර කටයුතු ආදිය කර දුන්නේ ඔහුට ස්වකීය ශිල්පයේ නිරත වීමට ඉඩ සලසන්නටය. ඔහු මුලදී ටික ටික වැඩ කරගෙන ආ නමුත් කල්යත්ම සියල්ල අතපසු කළ බව මට පෙනිනි. දෙවොන්දරෝසන්ගේ චිත්ත සංතානය ක්‍රියා කළේ අපූරු ලෙසකිනයි මට හැඟුණේ. ඔහු විනෝදවන්ට කැමැත්තාසේ පෙනිනි. ඒත් විනෝද වන විට ඔහුගේ මුහුණේ පිළිබිඹුවන්නේ ප්‍රීතියක් නොව බියකැයි මට සිතේ. ප්‍රකෘතියෙන් විශාල වූ ඔහුගේ දෙනෙත් වඩාත් විශාල වන්නාසේ මට පෙනේ. ඔහුගේ දෙතොල වියලී යයි. මුහුණ මැලවේ. බියේ සලකුණු දක්නට නැති විටත් ඔහුගේ සොම්නස තුල සැඟවුණු දොම්නසක් නිතර ඇතැයි මට සිතේ. ඔහුගේ මරණය ගැන නිතරම දොඩයි. අපේ රටේ ආත්මාඝාතනය පිළිබඳ පුරාණ වෘතාන්ත රාශියක් ඔහු දැන සිටියේය. ඒවා ඔහු එක්කාසු කළාසේ විය. ඒවා ගැන සඳහන් කරන්නට ඔහු කැමති විය. දැන් අපේ රටේ එබඳු දේ නැතැයි මා කී විට ඔහු මගේ බස් නොආදරන කලක් මෙන් සිනස්සේ. එබඳු වෘතාන්ත ඔහුගේ සිත තුළට කාවැදුනේ කබුකි බැලීමෙනයි මට සිතුනේ. එවැනි කතා ඇසුරු කොට ඇති නාට්‍ය තමා විශේෂයෙන් ප්‍රිය කළ බවද ඔහු කීවේය. ඔහුගේ රටේ ගීයක් අසන්ට කැමතියයි මා වරක් කී විට ඔහු ගැයුවේ ශෝකාලාපයක් බඳු රාගයකින් යුත් ගීතයකි. වචනයක් වචනයක් පාසා ආකාරාදයෙහි බලා ඔහු ඒ තේරුම් මට කියා දුන්නේය. ඒ ගීයෙන් පැවසුනේ මිනිසා කවර දෙයක් කෙරෙහි හෝ ආලය බැඳ තබා ගත්තත් එයින් ඔහුට දුක මිස සැපක් ඇති නොවන බවය. එදා සිට කොයි වෙලාවෙත් ඔහුගේ මුවේ රැඳුනේ මේ ගීතේ ස්වරමය. නිතර නිතර ඔහු එය තමාටම කියමින් සිටිනු මට ඇසේ. දෙවොන්දරෝසන්ගේ රටේ ඔක්කොම සින්දු ඔය වගේ දුක් මුසු ඒවා දැන් මම වරක් ඇසිනි. නෑ ප්‍රීතිමත් ඒවා තියෙනවා. ඇයි එහෙනම් මේක විතරක් නිතරම කියන්නේ? මේ සින්දුවේ අදහසට මම කැමතියි. ඒකේ තියෙන ජීවිතය ගැන ඇත්තක්. ඇත්තක් වෙන්නේ කොහොමද? මට තේරෙන්නේ නෑ.
මම ආලය කරන තැනැත්තා මට ලැබුණා නම් කොයිතරම් මේකෙන් සැනසෙනවද? ලැබුණේ නැත්නම් තමයි දුක ඇති වෙන්නේ. ලැබුණොත් පස්සේදී එපා වෙනවා. මිනිහගේ හිත වෙනස් වෙනවා කල් යනකොට. හැමදේම එක වගේ තියෙන්නේ නෑනේ. වෙනස් වෙන හින්දා තමයි දුක ඇති වෙන්නේ. මගේ හිත නම් මෙහෙම වෙනස් වෙන්නේ නෑ කවදාවත්. මම කෙනෙකුට ආලය කරනවා නම් මැරෙනතුරු ආලය කරනවා. මං හිතන්නේ පිරිමින්ගේ හිත තමයි එහෙම වෙනස් වෙන්නේ. පිරිමින්ට තමයි ඉක්මනට එපා වෙන්නේ. මගේ පැමිණීමෙන් දෙවොන්දොරොස්සන්ට අවඩක් මිස වැඩක් වේදැයි මම කල්පනා කරන්නට වීමි. මා කුමකටද මෙසේ දිනපතා එන්නේ? කල්යාමේදී ඔහු මගේ සමාගම පැතුවා මිස මගේ අත් උදව්ව ඔහුට උවමනා නොවූවාසේ පෙනිනි. මා ඔහු ගාවට වාඩි වී ඔහු සමග කතා බහ කරමින් සිටියහොත් ඔහුට කෑම පිසි නොදුන්නත් ගෙදර දොර ශුද්‍ර පවිත්‍ර නොකළත් ඔහු සෑහීමට පත් වූවාසේ විය. ඔහුගේ කාලය අපතයන්ට ඉඩදීම ගැන මගේ හිත දොස් කීවේය. දෙවොන්දොරොස්සන් චිත්‍ර අඳින්නේ නැත්නම් මගේ ඒමෙන් පළක් නෑ. මම මීට පස්සේ නෑවිත් ඉන්නවයි මම වරක් කීවෙමි. මොකටද මම චිත්‍ර අඳින්නේ? ඔහු ඇස්සුවේය. මම අඳුන් කුඳුන් නුවෙමි. ඇයි දෙවොන්දොරොස්සන් චිත්‍ර ශිල්පියෙක් නිසානේ. මම මොන චිත්‍ර ශිල්පියෙක්ද? දෙවොන්දොරොස්සන් ජපානට ආවේ චිත්‍ර අඳින්න නේද? මං අදින චිත්‍ර වලින් මට වැඩකුත් නෑ. අනිත් අයට වැඩකුත් නෑ. ඇයි වැඩක් නෑ කියන්නේ? තමාගේ නිර්මාණයෙන් ශිල්පියා තෘප්තියක් ලබනවා නේද? මට එහෙම තෘප්තියක් ලැබෙන්නේ නෑ. මම නියම කලා ශිල්පියෙක් නොවෙන්න පුළුවන්. ඔහුගේ වචන අසා මම විස්මයට පත්වෙමි. ඔහුට සිය රටෙහි කීර්තියක් තිබිනිද නැද්ද කියා මම නොදත්ತೆමි. තමාගේ කලාව ගැන අධෛර්ය වීමට ඔහුට කිසියම් හේතුවක් ඇතැයි මම සිතුවෙමි. දෙවොන්දොරොස්සන් මෙහේ ඉඳන් හුඟක් චිත්‍ර අඳින්න. එතකොට හොඳට ප්‍රසිද්ධ වේවි. වස්තුවක් ලැබේවි. ජපානයේ මිනිස්සු චිත්‍ර කලාවට බොහෝම ප්‍රිය කරනවා. චිත්‍ර ශිල්පීන්ටත් ආදරේ. පොරොන්දු වෙන්නයි කියමින් පිළින තහවුරු කිරීමට හුළඟිලි ඇමුණුවෙමි. එහෙත් මගේ සිත දුබලය. නොදැනුවත්වම මා ඔහුගේ කැමැත්තට නැමුණාසේ විය. මම කෙමෙන් ඔහු සඳහා කරන්නට තිබූ වැඩපළ අතපසු කොට ඔහුගේ සමාගමේ කාලය ගෙවන්නට වීමි. මට ඉංග්‍රීසි ඉගෙන ගන්නට කියා ඔහු පෙරැත්ත කළේය. ඊට මගේ කිසිදු ආසාවක් නොතිබිණි. ඒත් මා දිනපතා එන්නේ කිසියම් ප්‍රයෝජනවත් වැඩක් සඳහා යන හැඟීම මා තුලම දැනවීමට එය මනා උපායක් යයි මට සිතුනි. එහෙයින් මම පොතක්ද ආකාරාදියක්ද ගෙනවිත් පාඩම් පටන් ගත්ෙමි. ඒ පොත මා පාසල් යද්දී කියවුවක් විය. එහෙත් එක වචනයක්වත් මතක තිබුණේ නැත. මා සවස ආපසු ගිය විට ඔහු සිය නිවසෙහි නොරැඳී නගරයේ නොයෙක් අප්‍රකට ප්‍රදේශවල සැරිසරන බව මට තේරුණේය. ඔහු සාමාන්‍යයෙන් කතා කරන්නේ පොත්වල බසවුවද ජපනුන් ඉතා කුළු පගකමට පාවිච්චි කරන යෙදුමක් හදිසියෙන්ම ඔහුගේ මුවින් පිටවෙයි. ඇතැම් විටක ඔහු ගැහැණුන්ගේ බස්වහරක් යොදයි. මා සිනාසී එබඳු ව්‍යවහාර නුසුදුසු බව ඔහුට කී විට මහ වෙහෙසෙන්ටමෙන් ඔහු වරින් වර එම යෙදුම්ම පාවිච්චි කරයි. හැම උදෑසනකම පාහේ කිසියම් අප්‍රකට කෝපිහලකින් හෝ අවන්හලකින් නැතහොත් බුජුන්හලකින් ලැබුණු අපූරු ගිනිපෙට්ටියක් ඔහුගේ මන්සලකුණු කියාපාන්නාසේ මේසේ මත තිබේ. සමහර දවසක මම ඔහුට විහිළු කරමි. මං දන්නවා දෙවොන්දොරොස්සන් ඊයේ හවස ගියේ කොහෙද කියලා. මම කියමි. කොහොමද දන්නේ මං කොහෙ ගියාද කියලා? ගිනි පෙට්ටිය වගක් නොදන්නාසේ ඔහු අසයි. ඔහු ඔය අයකුසා ශිංප්‍රකූ වගේ පළාත්වල ඇවිදින එක වැඩි හොඳ නෑ. ඇයි එහෙම කියන්නේ? කොයිතරම් විසිතුරු ප්‍රදේශද ඒවා? ඒ වුණත් ඒ පළාත්වල මැරෙවරයෝ ඉන්නවා කියලා කියනවා. විශේෂයෙන් දෙවොන්දොරොස්සන්ගේ කෙනෙක් දැක්කොත් හිරිහැර කරන්න පුළුවන්. මට කවදාවත් හිරිහැරයක් වෙලා නෑ. හැමෝම ඉතාමත් කරුණාවන්තයි.
දිනක් අසකුසා දිහාවේ වර්තමාන කබූකී විශේෂයක් යැයි කියා පෙන්වන නාට්‍ය වර්ගයක රඟන නිලියකගේ ඡායාරූපයක් ඔහුගේ මේසේ උඩ තිබී මට හම්බ වුණි. ඡායාරූපයේ පිටිපැත්තේ ඒ නිලියගේ අත්සන විය. මේ දුටු විට මා තුළ ඇති වූයේ කෙබඳු හැඟීමක්දැයි මටම නොතෙරේ. ඒ ඊර්ෂ්‍යාවක් යැයි කීවද වැරදිය. මට ඇති වූයේ මගේම ඌනතාව පිළිබඳ කලකිරීමක් යැයි සිතේ. මම අඥාන නූගත් ගැහැණියක් වෙමි. මට කිසි දෙයක් බැරිය. ඒත් දෙවුන්දොරෝසා උත්තම ගණයේ කෙනෙකි. ඔහු කලා ශිල්පියෙකි. ඔහු සිය රටෙත් අනෙක් රටවලත් පිළිගත් කෙනෙකු විය යුතුය. ඔහු එංගලන්තයේ හා යුරෝපයේ ප්‍රදර්ශන පවත්වා ඇත. ඔහු උසස් සමාජයේ අය සමග ගැවසේ. ජපානයේ ගත්කරුවෝද චිත්‍ර ශිල්පීහුද නළු නිළියෝද ඔහු හඳුනති. ඔහුට මා කවුද? උදේට විත් කෑම පිස්ස ගේ දොර අස්පස් කර දෙන දුප්පත් ගැහැණියක් පමණි. මා කෙසේද ඔහු සමග ආශ්‍රය කරන්නේ? කුමකටද? ඒ ඡායාරූපයේ සිටි නිළිය සමග මම මගේ ස්වරූපයේ සසඳුවමැයි කිව නොහේ. ඈද ප්‍රසිද්ධ නිළියක් නූවාය. ඈ අසකුසාවෙහි අප්‍රසිද්ධ නෘත්‍ය ශාලාවක රැඟුම් පෑ අදක්ෂ නිළියක්ය. එහෙත් මට ඇගේ ඡායාරූපය ඉරා දමන්නට සිතුනි. කුමකටද ඈ තම ඡායාරූපයේ අත්සන ලියා දෙවොන්දොරසන්ට දුන්නේ? තමාගේ ඡායාරූපය එතරම් වැදගත් දෙයක්දැයි ඈ සිතුවාය. තමාගේ ඡායාරූපය එතරම් වැදගත් දෙයක්දැයි ඈ සිතුවාද? මම දෙවොන්දොරසන් කෙරෙහි රොස් වෙමි. ඔහුට මෙවැනි අප්‍රසිද්ධ රැඟුම්හල් වලට යාම නොහොඹි. ඇරත් ඔහු මේ ඡායාරූපය මේසේ මත තබා මට පෙනෙන්නට දෝහොයි මා තුල සැකයක් හටගත්තේය. ඇයි ඔහු එසේ කළේ? ස්වකීය නිශාචාරය හා නිශා සමාගම ගැන ඌට ආඩම්බරද? අප්‍රසිද්ධ නිලියන් සමග තමා කුළුපග වුණ බව ඔහු මට පෙන්වන්නට කැමතිද? ඔය නිලිය ගැන අහලා තියෙනවද? මම තිගැස්සුනෙමි. දෙවුන්දොරසන් මට නොඇසෙන්නටම විත් මාගාව හිටගෙන සිටිනු මම දුටුවෙමි. ඡායාරූපය ලාච්චුව ඇතුළට දැමුවෙමැයි මම සිතමි. එහෙත් ඒ මේසේ මත තිබෙනු මම දුටුවෙමි. මට මහත් ලැජ්ජාවක් ඇතිවිය. අහල නෑ ඒ වුණත් අක්ෂර තියෙන්නේ මම දෙවුන්දොරසන් දෙස නොබලා පිළිතුරු දුන්නෙමි. මට ඊයේ රෑ අමුතු විදිහේ අත්දැකීමක් ලැබුණා. අපූරු නාට්‍ය විශේෂයක් දැක්කා. මේ කෝකියෝ වගේ අරුම පුදුම නගරයක්. ඔහු විස්තරේ කියන්න ඕයේය. පොඩි රැගුම්හලක් අසකුසාවල ඒ වුණත් ඒගොල්ලන්ගේ පරාර්ථයේත් වටිනාකමක් තියෙනවා. මට ඔක්කොම පස්සේ කියලා දුන්නා. ඒගොල්ලෝ අහන්නේ මොකටද මේ කබුකිවල සමුරායි ජීවිතේ විතරක් පිළිබිඹු කරන්නේ කියලා. සමුරායි ජීවිතයයි අපේ වර්තමාන ජීවිතය අතර ඇති සම්බන්ධකම මොකක්ද කියලා අහනවා. ඒ නිසා ඒ කණ්ඩායම වර්තමාන කතා අරගෙන කබුක විදියට පෙන්වනවා. නළු නිළියෝ දෙගොල්ලන්ම ඉන්නවා. අසල නිවසේ විසූ ඕකතා සංගෙන් මට ඇතිවන්නට වූ ගැහැට නිසා දෙවොන්දොරසන් බලන්ට දිනපතා ඒම මට නතර කරන්නටද සිතුනි. ඕකතා සං ගෙවල් අයිතිකරුවෙක්. දෙවොන්දොරසන්ගේ නිවස ඇතුළු ඒ අවට තිබූ ගෙවල් කිහිපයක්ම ඔහුට හිමි විය. ඔහු ඒවා කුලියට දී ඒ කටයුතු බලා කියාගත්තේය. ඔහුගේ කාර්යාලයද ඒ ළඟම පිහිටියේය. දෙවොන්දොරසන් වෙනුවෙන් යමෙකුට ටෙලිෆෝන් කිරීම සඳහා හෝ නැතහොත් ගෑස් විදුලි බලය වතුර ආදිය පිළිබඳ කිසියම් කටයුත්තක් සඳහා හෝ මට ඉඳ හිට ඔහුගේ කාර්යාලයට යන්නට සිදුවේ. වරක් ඔහු මා නතර කරගෙන කැවිලි හා තේ පැනින් මට සංග්‍රහ කළේය. ඔහු මා ගැනත් දෙවොන්දොරසන් ගැනත් නොයෙක් තොරතුරු හාරා අසන්නට විය. දෙවොන්දොරසන් ජපානයට ආවේ කුමක් නිසාද? ඔහු මෙහිදී කුමක් කරන්නේද? මා ඔහු හඳුනාගත්තේ කෙසේද යන ආදී විමසුම් වලට පිළිතුරු දෙන්නට සිදුවීම මට මහත් අප්‍රසන්නකාරියක් විය. නොගොස් බැරි තැනක මිස ඔහුගේ කාර්යාලයට නොයන්ට මම ඉතා හුන්නෙමි. ඕකදසන් හුරුබූටි තරුණයෙකැයි කිව හැකිය. ඔහු උසය, හීන්දෑරිය. එහෙත් ඔහු ලඝු චීත්ත සංතානයකින් යුත්
නොගැඹුරු පුද්ගලයෙකැයි මට සිතුනි. ඔහුගේ නළල පතලිය. ඔහුගේ නළල පැතලිය. මුහුණෙහි වූ වලසැඩි පෙනුම මගේ හදවත පසුබස්වයි. ඔහුගේ දෙනත බෙහෙවින් කුඩා යයි මට සිතුනි. ඔහු ඇස් අයාගත් වනම මොහොතක් දෙකක් බලා සිට අනතුරුව තමා තුළ පහළ වූ කිසියම් සිතුවිල්ලක් වසන් කරන අටියෙන් මෙන් එක දිගටම 7 වරක් ඇසිපිය හෙළයි. දිනක් මා පෙරලා සවස යන විට ඕකතා සංමගදී හමු වී බලයෙන් මෙන් තම ඔටෝ බයිසිකලයේ පිටුපස හිඳුවාගෙන මා වැඩ කරන අවන්හලතෙක් ගෙන ගොස් බැස්සුවේය. මා නැංගේ ඉතා අකමැත්තෙන්ය. ඒත් ඒ වෙලේ ඔහු මා ගෙන යන්නට සැරසුනේ මට උපකාරයක් වශයෙන් නොවේදැයි මම කල්පනා කළෙමි. එය ප්‍රතික්ෂේප කිරීම නොමැනවැයි මට සිතුනි. මා එබඳු වාහනයක ගිය පළමු වතාවය. ඒ අවන්හල ළඟා වනතුරු මා පසුපස ආසනයේ වාඩි වී සිටියේ හුස්ම අල්ලාගෙනය. මේ සිද්ධියට පසු තවත් වරක් ඔහු මට මගදී මුණ ගැසුනි. ඒ වර ඔහු පයින් යමින් සිටියේය. තමාට අයිති බොජුන්හලක් ළඟ තිබෙන බව කියා මා එහි කැඳවාගෙන ගොස් කේක් හා කෝපි දී මට සංග්‍රහ කළේය. තමාගේ මියගිය පුරාණ සොඳුරිය ගැන පුවතක්ද ඔහු මා සමග කීවේය. විවාහයක් කරගැනීමේ අදහස දැන් තමා තුළ තිබෙන බවද මා දුටුදා සිට තමා තුළ මා පිළිබඳ සිතක් හටගෙන තිබෙන බවද ඔහු නතර කරේය. දෙතුන් දවසකට පසු ඕකතා සංඝ යටතේ වැඩ කරන තලතුණා සේවකයෙක් මා කාර්යාලයේ පසු කරගෙන යනු දැක මා ඇතුළට කැඳවුවේය. මා ගිය අදිමදි කරමින් බව ඔහුට පෙනෙන්නට ඇත. ඕකතා සං ගමනක් ගොස් යයි කියා ඔහු වහාම අත් වැසුවේය. ඔහු වාඩි කරවාගෙන මට අවවාද කරන්නට විය. ඕකතා සංගේ ජීවිතය ගැන නොයෙක් දේ ඔහු මා සමග කීවේය. මම දැන් දෙවරක්ම දැකලා තියෙනවා ඔය ළමයා ඕකතා සං එක්ක එහෙම යනවා. ඒකයි මං හිතුවේ අඬගහලා දැනමුතුකමක් දෙන්න ඕනි කියලා. එයත් එක්ක වැඩි ගනුදෙනු නුවරට හුරු නෑ. එයා ඔහොම තමයි. බඳින්න යනවයි කියලා ගෑනු ළමයින්ට අඬ ගහනවා. ගෙදර වැඩට. අන්තිමට එයා අනාථ කරනවා. මං දැනුවත්ව දැන් 3 දෙනෙක්. පරිස්සම් වෙන්න හොඳයි. මහා දුෂ්ට මිනිහා. අපිට හරියට පඩියක්වත් ගෙවන්නේ නෑ. පැය 10ක් 12ක් වැඩ ගන්නවා. මගේ ඇඟ ගැහෙන්න ගත්තේය. සිහිසන් නැති වූවාසේ මම මුවින් නොබැන පෙරලා ගියමි. ඕකතා සංසමග වචනයක්වත් දොඳුරන්ට මම ඉටාගතිමි. මා ඕකතා සංට උවමනාවට වඩා මුහුණ නොදෙන්ට ඌද පටන් ඔහු නිතර දෙවොන්දරෝසන් හමුවන්ට ආවේය. ඔහු තම ජීවිතය ගැන දෙවොන්දරෝසන්ට කියයි. දෙවොන්දරෝසන් මාලවා තේසාදවාදී බලයෙන් මෙන් ඔහු නතර කරවාගෙන ඔහු සමග සාද සාමිචි දොඩයි. මට දෙවොන්දරෝසන් කෙරෙහි කෝපය ඇතිවිය. ඔහු කුමකටද ඕකතා සංකමග දොඩමන් තව වැදගත් කාලේ නසා දමන්නේ? ඕකතා සංහා ඔහු අතර කවර මිත්‍ර සන්තවයක් ඇති විය හැකිද? කවර සමානකමක් තිබේද? ඔවුන් දෙදෙනා කතා බහ කරන අතර මට කරන්නට දෙයක් නැති හේයි මම දිනක් කල් තබාම යන්නට ගියෙමි. පසුදා පැමිණි විට මා එසේ ගියේ කුමක් හේින්දයි දෙවොන්දරෝසන් ඇසුවේය. ඇයි ඉතින් මං ඉඳලා මොකටද? හොඳ යාළුවෝ ඉන්නකොට ඒ වුණත් එහෙම යන්න හොඳද? අමුත් එක්ක ඇවිල්ලා ඉන්න වෙලාවේ මං හිතුවේ නෑ එම අදිසියෙන් යාවි කියලා. මට ඒ වෙලාව කියන්න එපැයි. බැරි හින්දා ඔන්න ඔය නිකන් හිටියා. ඇත්ත වශයෙන් නම් මම කැමති නෑ ඕකතා සංට. එයා ආශ්‍රය කරන්න තරම් හොඳ මිනිහෙක් නෙමෙයි. ඒ කොහොමද ඔයා හැම කියන්නේ? මට නම් එයා බොහොම කරුණාවන්ත කෙනෙක් කියලා පේන්නේ. මම ඕකතා සංගේ විත්තිය සියල්ල කීවෙමි. ඔයා අස්සාගෙන සිට සිනාසුනේය. ඔය එක එක්කෙනා කියනවා විශ්වාස කරලා මිනිස්සු ගැන හිතන එක වැරදි. හොඳද? කවුද දන්නේ ඒ සේවකයාගේ මොකක් හරි වෛරයක් හරි ඉරිසියාවක් හරි තිබුණාද කියලා? ඒ කොහොම වුණත් මම එයාට වැඩි අනුබලයක් දෙන්න කැමති නෑ. ඔය දැන් මං ඉන්න වෙලාවට නිතර එන්න පටන්ගෙන තියෙනවා. පුළුවන් නම් මං ඉන්නකොට එයා ආවත්
වැඩි වෙලා නතර කරගන්න එපා. මං කොහොමද යන්නේ කියන්නේ? එයා නවතින්න හදනකොට කියන්න වැඩ තියෙනවයි කියලා. පස්ස වෙලාවක හම්බ වෙන්නේ කියලා. ඇයි යාට පේන්නේ නැද්ද වැඩපළ තියෙන බව? ඔහු මද වෙලාවක් මගේ මුහුණ දෙස පරීක්ෂාකාරීව බලා සිටියේය. ඔහුගේ දෙතොලෙහි මන්ද ස්මිතයක් විය. ඔහුගේ සිතෙහි කිසිවක් සැඟවී තිබිනැයි මට සිතිනි. ඒත් එය කුමක්දැයි මට නොතේරුණේය. ඉක්බිතිව එක් දිනක් දෙවොන්දුරෝ පුදුම විදිහේ යෝජනාවක් කළේය. ඕකතා සංට රෑ කෑමකට ආරාධනා කරන්නට අදහස් කළ බැවින් ඒ සඳහා ආහාර පිසදිය හැකි දැයි ඔහු මගෙන් ඇසීය. ඕකතා සං පිළිබඳ මා තුළ වූ අරුසිය දැන දැනම ඔහු මගෙන් මෙවැනි ඉල්ලීමක් කරන්නේ කුමක් හේයින්ද යනු මට ප්‍රහේලිකාවක් විය. ඔහු මා ගැන සලකන තරම මෙපමණක්ද කියා මෙනෙහි කරන විට මගේ සිත තදින් පැරුණේය. ඒත් ඊට කම් නැතැයි මම පසුව සිතුවෙමි. ඇතැම් විට කෑම මැනවින් පිසදෙන්ට කෙනෙකු නැති නිසා ඔහු මගෙන් එය ඉල්ලීම කළා විය හැකිය. මා කෑම පිසින්නේ ඕකතා සං සඳහා නොව දෙවොන්දුරෝ සඳහාය. මට කෑම ටික ලෑස්ති කොට තබා ගෙදර ගිය හැකිය. මොනවද හදන්න හොඳයි මම ඇසීමි. මොන වුණත් කමක් නැහැ හොඳ දෙයක්. සැලකිය යුතු අමුත්තෙක් ආවාම සාමාන්‍යයෙන් දෙන විදිය කෑමක්. ඕකතා සංට ඔය කොයිවත් කාලා පුරුදුනේ. ඇයි කරි වගේ දෙයක් හදලා දෙන්නේ නැත්තේ? ඒක අමුතු කෑමක්නේ. මට කිව්වොත් හදන හැටි මම උයලා දෙන්නම්. නියම විදියට කරි හදන්න මේ අඩු වැඩිය නෑනේ. එහෙම යන්තම් හදලා දෙන්නත් හොඳ නෑ. අනික එයා කරි වලට කැමති වෙයි කියන්නත් බැහැනේ නේද? ජපාන් කෑමට වඩා එහෙම දෙයකට කැමති වෙන්න පුළුවන්. ඒ වුණත් මම කැමති සකේ එහෙමත් ගෙනල්ලා එයාට පුරුදු විදිහට නියම ජපන් පිළිවෙලට කෑමක් දෙන්න. කරි හදලා අන්තිමට එයාට කන්න බැරි වුණොත් ඒක මහා අකරතැබ්බයක් වෙනවනේ. මම දෙවොන්දොරොස්සන්ගේ සල්ලි ඉල්ලගෙන කඩේට ගොස් සකේ බොන අතර කෑමට ගන්නා නොයෙක් අවුල්පත්ද සෂිමි ඒ සමග බෙදෙන වෙනත් දේද ගෙනවිත් මා දන්නා අයුරින් ආහාර පිළියෙල කළෙමි. කටයුතු හමාර කොට මම දෙවොන්දොරොස්සන් මුළු තැන්ගෙට කැඳවාගෙන ගියෙමි. මෙන්න මේකේ තියෙන සෂිමි. මෙන්න වසබි. හොඳේ? මතක නැති කරගන්න එපා මේ පොඩි තැටි පාවිච්චි කරන්න ඕන ෂෝයු දවන්න. මෙන්න ඔත්සු. කෑමට ඉස්සෙල්ලා රත් කරලා ඔමොච්චි කෑල්ලක් බැගින් දමන්න. මේ ඔත්සු වලට බඳුන. මේ බඳුන් පාවිච්චි කරන්න බත් දමන්න. මම මෙන්න වෙනම හසී ජෝඩුවකුත් ගෙනාවා ඕකතා සංට. යන ආකාරයෙන් මම සියල්ල උට විස්තර කොට දුන්නෙමි. ඇයි ඉතින් මෙයා මට පෙන්වන්නේ? ඔව් පුදුමෙන් මෙන් මගෙන් ඇසීය. මම තව පොඩ්ඩකින් ආපහු යන හින්දා. ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. අද වැඩට යන්නේ නෑනේ. නෑ මම ගෙදර යනවා. ඔහුගේ මූණ ඇසිල්ලකින් මැලවි ගියේය. ඔහු මුවෙන් කිසිවක් නොබැන ආපසු කාමරයට ගොස් හිසබිය ගාව තුබූ තම කුසිම මත වාඩි වූයේය. මම මුළුතැන්ගේ ගල් ගැසුණක් මෙන් සිටියෙමි. භෝජන සංග්‍රහයට මාද හවුල් කරවා ගන්නට දෙවොන්දොරොසන් අදහස් කර තිබේ. ඇයි ඔහු තුළ මෙවැනි දරුණු චේතනාවක් හටගත්තේ? ඔහුගේ යටිතිස් හිත කෙතරම් නපුරුද? ඔහු මට වද දෙන්න සැරසේ. මා විඳින පීඩාව බලමින් ඔහු සතුටු වන්නට සිතයි. නැතහොත් ඔහු මා නතර කරවා ගන්නට සිතුවේ තමාගේ පාසුවත. එසේනම් ඔහු තමා ගැන පමණක් සිතන කෙනෙකි. තමාගේ කටයුතු කිරීම සඳහා ඔහු මා උපකරණයක් කොට ගනී. මා සිතුවේ ඔහු තාත්තා මෙන් අනුන් ගැන සිතන කෙනෙක් කියාය. ඒ වැරදි බව දැන් මට පෙනේ. මා කුමකටද ඔහුගේ ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නේ? මම ඔහුගේ කවුද? සේවිකාවද? මා තුළ පහළ වූ මේ නොමනා සිතුවිලි ගැන මම ඉක්බිතිව පසුතැවිලි වෙමි. කෙසේ වෙතත් ඔහු මගේ අත්උදව්ව පැතුවේය. ඕකතා සංට මනාසේ සංග්‍රහ කිරීමට ඔහුගේ කිසියම් අභිප්‍රායක් ඇත.
ඒ අභිප්‍රාය කෙසේ ඇති වුවක්දැයි මට සිතිය නොහැකිය. මට මේ මොහොතේදී ඔහුගේ සිතුම් පැතුම් කඩා බිඳ දමා යන්නට නොපුළුවන. මගේ හදවතට ඇතිවන හිංසා පීඩාව මා කෙසේ හෝ දරාගත යුතුයි. මේ සා මහත් පීඩාවක් බව ඔහුට නොවැටහෙනවා වන්ට ඇත. මම ඔහු ළඟට ගොස් වාඩි වීමි. මාත් එක්ක තරහ වුණාද? මම මහ නපුරු ගෑණියෙක්නේ. නෑ තරහක් නෑ. මා බලාපොරොත්තු වුණා නොරිකොසන් නතර වෙවි කියලා. නැත්නම් මම කෑම ලෑස්ති කරන්න කියන්නේ නෑ. දන්නේ නැද්ද මම ඕකතාසන් එක ආශ්‍රය කරන්න කැමති නැති බව? මම කතාව ඔක්කොම කිව්වනේ. ඒ කතාවේ තේරුමක් ඇතැයි මොකක්ද එයාගේ තියෙන වැරැද්දයි අපි කෙනෙක් ගැන හරියට හොයලා බලන්නේ නැතුව එහෙම අයින් කරන්න හොඳ නැහැ. එයා යහපත් මිනිහෙක් කියලායි මගේ කල්පනාව. ඒ වුණත් මම කෙනෙකුට කැමති නම් කැමති. අකමැති නම් අකමැති. ඒ දෙකෙන් එකක් මිසක් මට බෑ ඒ බොරු අදහස් අතහැරලා දාලා ඉන්න පුළුවන් නම් ඉන්න. මම බල කරන්නේ නැහැ. ගෙදර යන්න පරක්කු වෙනවයි කියලාද බය? ගෙදර යාම ප්‍රශ්නයක් නොවේනේ දැන් තියෙන්නේ. එහෙනම් මොකද හිටියම වෙන්නේ? ඒ මිනිස්සයා නොරිකොසන්ව ගිලිනවද? නොරිකොසන් ගියොත් මට යාට පිළිවෙලකට සංග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. කොච්චර කැම තිබුණත් ඒව චාරිත්‍රයට බෙදෙන හැටි එහෙම මට තේරෙන්නේ නැහැ. ඔහුගේ කියමන ඇත්තක් වන්ට ඇතයි මට සිතුනේ. ඔහුට වමනා කළේ ඕකතාසන්ට හොඳටත් සීරුවටත් සංග්‍රහ කරන්නටය. ගැහැණු කෙනෙකුට නැතිව එසේ කිරීම අපහසු බව මට පෙනුනි. එහෙත් ඕකතාසන්ට තරම් විශේෂයෙන් සැලකීමට තිබුණු අවශ්‍යතාව කුමක්ද යනු මට රහසක් විය. ඕක ඔය තරම් ලොකු දෙයක් හැටියට ගන්න එපා. හිත හිතා ඉන්නේ නැතුව ඉංග්‍රීසි පාඩම් කරමු. ඕකතාසන්ට මං එන්නේ කිව්වේ 5 මාරට. තව පැය 2ක් විතර තියෙනවා. ඔහු මෙසේ කිව්වේ ආඥාදායක ස්වරයකින් මෙනි. මගේ දෙපා රාක්කයේ දෙසට ඇදුනි. පොත මගේ අතට ගැනුනි. යලිත් දෙපා ඔහු වෙතට ඇදී ඔහු ගාව දන ගැසුනි. පොතේ පිටු පෙරළුණු නමුත් වචනයක්වත් මගේ මුවින් පිට වුණේ නැත. පිටුවේ අකුරු මා ඉදිරියෙහි නැටවිනි. ඕකතා සංකේ කුඩා දෙනත පේලි අතරින් මතුවිය. පේලි දෙකකට අතරින් වූ ඉඩකඩ ප්‍රමාණය හරියටම ඔහුගේ දැසේ පළලට සමාන බව දැක මම මවිත වීමි. ඔහු අතට නම් දිග අතට නම් පොතේ පිටුවක් පිරවීමට ඇස් අඟල දෙකක් වුවමනා විය. එක ඇස් අඟලක් එක දිගට පියහෙලාගෙන යන අතර අනෙත් වල අයාගත් වනම ඇත. ඇසිපිය හෙලන හැම විටම අකුරු නටන්නට පටන් ගනී. ඒ කුඩා දිගටි ඉංග්‍රීසි අකුරු ඔයගේ ඇස් පිළියස්සේ හැංගි මුත්තම් කරන්නාසේ මට දැනේ. මම පොත වසා පුකුළුව මත දෑත තබා මුහුණ සඟවා ගතිමි. මෙසේ මා විනාඩි කිහිපයක් ඉන්ට ඇත. දෙවොන්දරෝසන් නැගිට යනු මට ඇසිනි. මද වේලාවකින් මම හිස ඔසවා බැලිමි. ඔහු දොර පළුව ගාව එපිට බලාගෙන සිටියේය. ඇයි මට මෙහෙම වද දෙන්නේ මම ඇසීමි. ඔහුගේ මූණට මද සිනාවක් නැගුණි. එහෙමනම් නොරිකොසන් යන්න. මං හිතුවේ නෑ ඔය තරම් අකමැතියි කියලා. ඔහු කීවේය. මා දැන් ගියොත් ඒ කෙතරම් බොළඳකමක්ද කියා ඔහුගේ වචන නිසා මට වැටහි ගියේය. ඇතැම් පිට මා සුළු දෙයක් ගැන උවමනා නැති කලබලයක් කරනවා විය හැක. ඕකතාසන් ආවේ සිය කැමරාවද රැගෙනය. සියල්ලට පළමුවෙන් ඔහු පින්තූර ගන්ට පටන් ගත්තේය. දෙවොන්දරෝ සංහා මා එකට සිටුවා ඡායාරූපයක් ගෙන අනතුරුව ඔහු දෙවොන්දරෝසන්ගේ ඡායාරූප කීපයක් ගත්තේය. පසුව දෙවොන්දරෝසන් කැමරාව ඉල්වාගෙන ඔහුගේ ඡායාරූපයක් ගත්තේය. මා සමග ඡායාරූපයකට ඇතුල්වන්නට කැමතියයි කී ඔහු අප දෙදෙනාගේ පින්තූරය ගන්නා මෙන් දෙවොන්දරෝසන්ගෙන් ඉල්ලුවේය. මම ඊට බැරී කීවෙමි. දෙවොන්දරෝසන් දෙතුන් වරක් මට පෙරත්ත කළේය. එහෙත් මම නොඉවසුවෙමි. කෑම කන අතර ඕකතාසන් විහිළුවක ව්‍යාජයෙන් වරින් වර කැමරාව මා දෙසට එල්ල කර පින්තූර ගන්ට මාන බැලුවේය. ඒ සෑම විටකම මම මුහුණ පසෙකට හරවා ගතිමි. දෙවොන්දරෝසන්ගේ කිසියක් නුදුටු වාසේ පිඟාන දෙසට හිස නැඹුරු කරගෙන කෑම කෑවේය. මා විඳිමින් සිටි වදය කොයි වෙලාවට අවසන් වේදෝයි
මම කල්පනා කරමින් සිටියෙමි. රෑ 7 පසුවනතුරුත් ඕකතා සංයන ලෙසක් මට නොපෙනිනි. ඔහු දෙතුන් වරක්ම පමා වුණා නේද? යන්න ඕනයි කී නමුත් කමක් නෑ මොකද්ද හදිස්සිය කියා දෙවන්දොරොස්සන් ඔහු නතර කරවා ගත්තේය. කෙළවරදී ඔහු සමුගෙන නැගී සිට මොහොතෙහිය මා අස්වැස්මක් ලැබුවේ. ඒත් මා පැතු අන්දමට මගේ පීඩාව එතනින් අවසන් වූයේ නැත. එය අගපත් වූයේ එතැන් සිටය. මා අපසු ගෙදර යන්නේ කෙසේදැයි ඕකතස්සන් ඇසුවේය. විදුලිරියෙන් ශිබුයා දක්වා ගොස් ඒ සිට ට්‍රෑම් රථයෙන් යන බව මම කිවෙමි. එවිට තමාටද සංගෙන්ජයා පැත්තේ කිසියම් කටයුත්තක් තිබෙන හේයින් එය සිය ඔටෝ බයිසිකලෙන් මා ගෙන ගොස් දුදර ඇරලන්නට පුළුවන් බව ඔහු කිවේය. මම අතිශයින් බියපත් වීමි. ඒ වේලෙහි මම දෙවඳුරොසන්ගේ පිළිසරණ පැතීමි. ඔහු බොරුවක් හෝ කියා මා මේ අකරතැබ්බෙන් ගලවා ගනිවී මම සිතුවෙමි. මම ඔහුගේ මූණ දෙස බැලීමි. මගේ හදවතේ තැතිගැත්ම ඌට මැනවින් පෙනෙන්නට ඇතැයි සිතමි. ඒත් මා බේරාගනු වෙනුවට ඔහු ඕකතාසන්ට අනුබල දුන්නේය. ඔව් ඒක හොඳයි. දැන් විදුලිරියෙන් ගිහිල්ලා ට්‍රෑම් කාර් වලින් යනකොට උඟක් පරක්කු වේවිනේ ඔහු කීවේය. මම වැඩි කැමති විදුලිරියෙන් යන්න. ඒ තරම් පරක්කු වෙලත් නැහැ. බොහොම ස්තුතියි. ඕකතාසන්ගේ මම කීවෙමි. කොහොමටත් ඕකතාසන් ඒ පැත්තට යනවනේ දෙවුන්දරොස්සන් ඇසුවේය. ඔව් මං ඒ ළඟටම යනවා කිසි කරදරයක් නැහැ. ඒ වුණත් මම ඔටෝ සයිකල් වල යන්න බයයි මම කීවෙමි. එවිට දෙදෙනාම සිනාසුනහ. වඩාත් ඉහළ හඬක් ඇසුනේ දෙවන්දොරොසන්ගේ සිනාවේය. ඒකනම් කාරණාව එන්න මම බොහොම පරිස්සමින් පැදගෙන යන්නම්මයි කියමින් ඕකතාසන් සිය නිවසේයි මිදුලේ තිබූ බයිසිකලය තල්ලු කරගෙන ආවේය. කරන්ට දෙයක් නැති හේයින් මම පිටුපස ආසනයේ හිඳගත්ෙමි. මම දෙවන්දොරොසන්ගේ මුහුණ දෙස වරක් බැලුවෙමි. මා කලාතුරකින් දැක ඇති අන්තමේ සන්තුෂ්ටියක් එහි පිළිබිඹු වී තිබිනයි මට සිතිනි. ඔහු සයනෝරා කී විට මම පිළිතුරු නොදී අහක බලාගත්ෙමි. ඕකතාසන් ඉතා සෙමෙන් බයිසිකලය පදවාගෙන ගියේය. යන අතර ඔහු දිගින් දිගට නොයෙක් දේ දෙඩුවේය. ශිබුයාවට ලංවන විට මල්ලුවනේ ස්වල්ප වේලාවක් සක්මන් කරන්න කැමති දැයි ඔහු ඇසුවේය. මම නිශ්චය ස්වරයකින් ප්‍රතික්ෂේප කළෙමි. අද හොඳට හඳත් පායලා තියෙන දවස. කිසි හීතලයකුත් නෑයි ඔහු කීවේය.